සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඔගොල්ලෝ හැමෝම අපේ accounting කොප්පිය YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේමයි මේ වීඩියෝ එක අවසානයේදී අපේ YouTube channel එකට subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. අද අපි කතා කරන්න යන්නේ SLFRS 16 leases නැතිනම් කල්බදු සඳහා වන ගෙනුම් කරන ප්‍රමිතිය ගැන. මේ ගෙනුම් කරන ප්‍රමිතිය මම ප්‍රධාන වශයෙන් කොටස් 7ක් යටතේ ආවරණය කරන්නම්. මුලින්ම අපි කතා කරමු ඇයි ISB එක International Standard Board එක ඩිසයිඩ් කරේ ලීසස් වලට අලුත් ස්ටෑන්ඩඩ් එකක් ඉම්ප්ලිමන්ට් කරන්න කියලා. දෙවනියට LK17 වලයි SLFRS 16 වලයි තියෙන වෙනස්කම් මොනවද කියලා අපි සාකච්ඡා කරමු. ඊළඟට කොහොමද අපි ලීස් එකක් රෙකග්නයිස් කරන්නේ? ඒ රෙකග්නයිස් කරපු ලීස් එකට අදාළව ROU ඇසෙට් එකයි ලීස් ලයබිලිටි එකයි මෙෂර් කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ඊට පස්සේ දැනට LK17 ඇඩොප්ට් කරලා තියෙන කම්පැනි එකක් SLFRS 16 වලට මාරු වෙද්දි ඒ කම්පැනි එක accounts කරන්නේ කොහොමද? ඒ accounts තියන්න මොනවද තියෙන විකල්ප කියලා අපි කතා කරමු. අන්තිමට අපි ස්පෙෂල් ඒරියාස් දෙකක් වෙන subleases and sale and leaseback transaction ගැනත් මේකෙදි හඳුනා ගමු. ඔගොල්ලෝ දන්නවා LK17 වල අපි leases ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ක්ලැසිෆයි කරා operating leases and finance leases කියලා. එතකොට මේ ක්ලැසිෆිකේෂන් එක යොදාගෙන සමහර companies උදාහරණයක් විදිහට shipping companies, airline companies මොකද කරේ? ඒගොල්ලන්ගේ තියෙන assets operating leases විදිහට classify කරලා ඒවා off balance sheet item එකක් විදිහට maintain කරා. එතකොට මේකේ result එකක් විදිහට ඒගොල්ලන්ගේ assets understate වෙලා තමයි balance sheet එකේ පෙන්නුවේ. ඒ වගේමයි liabilities උත් understate වෙලා තමයි balance sheet එකේ පෙන්නුවේ. මේක නිසා මේ කම්පැනි වල performance ratios උදාහරණයක් විදිහට asset turnover ratio එක වගේ ගත්තොත් ඉතාමත් ඉහළාගයක් තමයි පෙන්නුවේ. මොකද asset underestimate වෙලා තියෙන නිසා. ඒ වගේමයි gearing ratio එක ගත්තත් ඒකත් පෙන්නුවේ වෙනස් අගයක්, අඩු අගයක්. මොකද ඒගොල්ලන්ගේ lease liability එක underestimate වෙලා තියෙන නිසා. එතකොට මෙන්න මේක නිසා ISB එක තීරණය කරා මේ ලීස් ක්ලැසිෆිකේෂන් එක නිසා ව්‍යාපාරවල බැලන්ස් ෂීට් එකගේ ඇත්ත ස්වරූපය පෙන්නන්නේ නැහැ. එතකොට මේකට විකල්පයක් වශයෙන් තමයි SLFRS 16 ඉම්ප්ලිමන්ට් කරේ ලීස් වලට accounts කරන්න common framework එකක් විදිහට. SLFRS 16 ලීස් ස්ටෑන්ඩඩ් එක applicable වෙන්නේ 2019 ජනවාරි 1 වෙනිදා හෝ ඉන් පසුව ආරම්භ වන මූල්‍ය වර්ෂ සඳහා. ඔගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි මේ ස්ටෑන්ඩඩ් එක හඳුන්වා දීලා තියෙන්නේ අපි කලින් ලීස් වලට පාවිච්චි කරපු LK17, IFRIC 4, SIG 15, SIG 27 කියන මේ ස්ටෑන්ඩඩ් හතරම වෙනුවට කියන එක. දැන් අපි බලමු SLFRS 16 සහ LK17 අතර තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා. LK17 වල අපි ලීස් වලට accounts කරන්න යොදාගත්තේ dual lease accounting model එක. finance lease වලට එක විදිහකුයි operating lease වලට තව විදිහකුයි තමයි අපි accounting වලට යොදාගත්තේ. හැබැයි SLFRS 16 වල අපි හැම lease එකටම accounts කරන්නේ එකම විදිහට. එකට අපි කියනවා single lease accounting model එකක් කියලා. LK17 වල අපි compulsory classification test එකක් කරා ඒ ලීස් එක ඔපරේටිං ලීස් එකක්ද ෆයිනෑන්ස් ලීස් එකක්ද කියලා ඩෙන්ටිෆයි කරගන්න. හැබැයි SLFRS 16 වල ලීස් ක්ලැසිෆිකේෂන් එකක් නැති හින්දා අපිට ක්ලැසිෆිකේෂන් ටෙස්ට් එකක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. LK17 වල අපේ බැලන්ස් ෂීට් එකේ නැත්නම් ස්ටේට්මන්ට් ඔෆ් ෆයිනෑන්ෂල් පොසිෂන් එකේ අපි සටහන් කරේ ෆයිනෑන්ස් ලීස් වලට අදාළ ඇසෙට් උයි ලයබිලිටි විතරයි. හැබැයි SLFRS 16 වල all leases නැත්නම් සියලුම ලීස් අපේ ස්ටේට්මන්ට් ඔෆ් ෆයිනෑන්ෂල් පොසිෂන් එකේ ඇසෙට් එකක් and liability එකක් විදිහට සටහන් වෙනවා.
දැන් අපි බලමු කොහොමද කන්ට්‍රැක්ට් එකක ලීස් එකක් තියෙනවද නැද්ද කියලා ඩිටර්මයින් කරන්න කියලා. ඒ සඳහා අපි ක්‍රයිටීරියාස් 3ක් යොදා ගන්නවා. මේ ක්‍රයිටීරියාස් 3ම ෆුල්ෆිල් වෙනවා නම් අපි ඒකට කියනවා ලීස් කන්ට්‍රැක්ට් එකක් කියලා. මේ ක්‍රයිටීරියාස් 3න් එකක් හරි ෆුල්ෆිල් වෙන්නේ නැත්නම් අපි ඒක ලීස් කන්ට්‍රැක්ට් එකක් විදිහට කන්සිඩර් කරන්නේ නැහැ. පළවෙනි එක තමයි there should be an identified asset. ඒ කියන්නේ අනෙකුත් වත්කම් වලින් වෙන්කර හඳුනාගත හැකි වත්කමක් තිබිය යුතුයි යන්නයි. උදාහරණයක් විදිහට අපේ ව්‍යාපාරයට තට්ටු 10ක බිල්ඩින් එකකින් එක ෆ්ලෝ එකක් රෙන්ට් එකට ගන්නවා නම් ඒ ෆ්ලෝ එක අපිට වෙන්කර හඳුනා ගැනීමට හැකිවිය යුතුයි. උදාහරණයක් විදිහට අපේ ඇග්‍රීමන්ට් එකේ තියෙන්න ඕනේ අපි ගන්නේ සෙකන්ඩ් ෆ්ලෝ එක කියලා. එහෙම තියෙනවා නම් අපි ඒකට කියනවා identified asset එකක් කියලා. එහෙම නැතුව අපේ ඇග්‍රීමන්ට් එකේ තියෙන්නේ තට්ටු 10 බිල්ඩින් එකෙන් එක ෆ්ලෝ එකක් රෙන්ට් එකට දෙනවා කියලා නම් අපේ ලෙසෝට අයිතියක් තියෙනවා ඒ වෙනුවට වෙන ඇසෙට් එකක් වෙන ෆ්ලෝ එකක් අපිට ලබා දෙන්න. ඒ වගේ අවස්ථාවක අපි ඒක identified asset එකක් විදිහට කන්සිඩර් කරන්නේ නැහැ. දෙවෙනි එක තමයි does the lessee obtain substantially all the economic benefits during the lease period. ඒ කියන්නේ lessee මේ lease එක ලබා ගන්න සම්පූර්ණ period එක පුරාවටම economic benefits භුක්ති විඳිය යුතුයි යන්නයි. අපි මේ බිල්ඩින් එක ලබා ගන්න අවුරුදු 5ක ලීස් එකට නම් මේ අවුරුදු 5ේම බිල්ඩින් එකේ benefit එක අපි විසින් භුක්ති විඳිය යුතුයි යන්නයි. තුන්වෙනි එක තමයි does the lessee have the right to direct the use of the asset කියන එක. ඒ කියන්නේ lessee අයිතියක් තියෙන්න ඕනේ මේ asset එක මොන purpose එකද පාවිච්චි කරන්න කියලා තීරණය කරන්න. උදාහරණයක් විදිහට අපේ ව්‍යාපාරයට පුළුවන් වෙන්න ඕනේ අපි ලබාගත්තු ෆ්ලෝ එක පාවිච්චි කරන්නේ අපේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆිස් එක තියාගන්නද අපේ ස්ටෝර්ස් තියාගන්නද ස්ටාෆ් කෝටර්ස් තියාගන්නද කියලා ඩිටර්මයින් කරන්න. මේ කන්ඩිෂන්ස් 3ම ෆුල්ෆිල් වෙනවා නම් අපි කියනවා මේ කන්ට්‍රැක්ට් එක ලීස් කන්ට්‍රැක්ට් එකක් කියලා. අපි ඊට පස්සේ SLFRS 16 ඇඩප්ට් කරනවා. මේ තුනෙන් එකක් හරි ෆුල්ෆිල් වෙන්නේ නැත්නම් අපි මේක SLFRS 16 ස්කෝප් එක යටතට ගන්නෙ නැහැ. දැන් අපි බලමු ROU asset එකයි lease liability එකයි measure කරන්න කොහොමද කියලා. මුලින්ම lease liability එක measure කරන්න හැටි බලමු. ස්ටෑන්ඩඩ් එකේ කියනවා the lease liability is measured at the present value of the lease payments to be made over the lease term. ඒ කියන්නේ අපිට අනාගතයේදී ගෙවීමට සිදුවන කල්බදු වාරිකයන්හි වර්තමානාගය තමයි අපේ lease liability එක වෙන්නේ. එතකොට මේ අනාගතයේදී ගෙවීමට සිදුවන කල්බදු වාරිකයන්හි වර්තමානාගය ගණනය කරද්දී අපි ප්‍රධාන වශයෙන් සාධක 3ක් සැලකිල්ලට ගන්න ඕනේ. පළවෙනි එක තමයි lease term නැත්තම් lease period එක. ඒ කියන්නේ අපි වත්කම කල්බදු පදනම යටතේ කොපමණ කාලයකට ලබා ගන්නවද කියන එක. ඕගොල්ලන්ගේ lease agreement එකේ ස්පෙસિෆික් පීරියඩ් එකක් සඳහන් වෙනවා නම් අවුරුදු 5ක් 10ක් 15ක් වගේ අන්න ඒ පීරියඩ් එක අපිට ලීස් පීරියඩ් එක විදියට ගන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ගේ ඇග්‍රීමන්ට් එක රිනියුවබල් ඔප්ෂන් එකක් එක්ක තියෙන ඇග්‍රීමන්ට් එකක් නම් අපි බලන්න ඕනේ ඒ රිනියුවබල් ඔප්ෂන් එක එක්සර්සයිස් වෙන්න තියෙන probability එක. එතකොට ඒක ඩිපෙන්ඩ් වෙන්නේ මැනේජ්මන්ට් එකේ තියෙන ෆියුචර් ප්ලෑන්ස් ඒ වගේම ඇසෙට් එකේ පාස්ට් ට්‍රෙන්ඩ් එක වගේ ෆැක්ටර්ස් මත. එතකොට මේ වගේ ෆැක්ටර්ස් උපයෝගී කරගෙන ඕගොල්ලෝ ඩිටර්මයින් කරන්න ඕනේ මේක රිනියුවබල් වෙන්න තියෙන chance එක probable නම් කොච්චර කාලයකට මේක රිනියු වෙයිද කියලා. දෙවෙනි සාධකය තමයි ලීස් පේමන්ට් එකේ වැලියු එක. මේකත් කලින් කිව්වා වගේ ඔයාගේ ලීස් ඇග්‍රීමන්ට් එකේ සඳහන් වෙනවා නම් අපිට අන්නේ සඳහන් වෙන අගය ලීස් පේමන්ට් එකේ වැලියු එක විදිහට කන්සිඩර් කරන්න පුළුවන්. හැබැයි මේකත් රිනියුවබල් ඔප්ෂන් එකක් එක්ක තියෙන ලීස් එකක් නම් ඔයාට එස්ටිමේට් කරන්න වෙනවා ෆියුචර් ලීස් පීරියඩ් වලට ගෙවන්න වෙන ලීස් පේමන්ට් එකේ වැලියු එක. එතකොට මේ සඳහා ඇනුවල් ඉන්ක්‍රිමන්ට් රේට් එකක් අපිට උපයෝගී කරගන්න පුළුවන්. තුන්වෙනි සාධකය තමයි ඩිස්කවුන්ට් ෆැක්ටර් එක.
මේකත් ඔයාගේ ඇග්‍රිමෙන්ට් එකේ ලීස් ඉන්ට්‍රස්ට් රේට් එකක් සඳහන් වෙනවා නම් අන්නේ ලීස් ඉන්ට්‍රස්ට් රේට් එක අපිට ඩිස්කවුන්ට් ෆැක්ටර් එක විදිහට කන්සිඩර් කරන්න පුළුවන්. එහෙම සඳහන් වෙන්නේ නැති අවස්ථාවල ස්ටෑන්ඩඩ් එකේ කියනවා ඉන්ක්‍රිමෙන්ටල් බරොවින් කොස්ට් එක අපේ ඩිස්කවුන්ට් ෆැක්ටර් එක විදිහට ගන්න කියලා. එතකොට මෙන්න මේ සාධක උපයෝගී කරගෙන ගණනය කරන ලැබූ ලීස් ලයබිලිටි එක අපේ accounts වල සටහන් කරන්නේ ලීස් ලයබිලිටි ක්‍රෙඩිට් ROU asset debit කියලා. ඊළඟට අපි කතා කරන්නේ ROU asset නැත්තම් right of use assets ගැන. right of use asset එක අපි ගණනය කරන්නේ initially compute කරපු lease liability එකට lease down payment එක, initial direct cost, future dismantling cost වගේ අනෙකුත් පිරිවැයන් adjust කරලා. දැන් අපි කතා කරමු ROU asset එකයි lease liability එකයි කොහොමද subsequently measure කරන්න කියලා. අපි initially identify කරපු ROU asset එක අපේ future lease period එක උපයෝගී කරගෙන straight line method එකට depreciate කරන එක තමයි අපිට subsequently කරන්න තියෙන්නේ. lease liability එකේදී අපිට කරන්න තියෙන්නේ අදාළ lease payment එකට අදාළ interest portion එක P&L charge කරලා capital portion එක lease liability account එක debit කරන එක. එතකොට මේ ටික තමයි ROU asset and lease liability එකේ measurement සම්බන්ධයෙන් අපිට තියෙන මූලික theories නැත්නම් මූලික සිද්ධාන්ත. දැන් අපි බලමු SLFRS 16 lease standard එකේ තියෙන voluntary exemptions මොනවද කියලා. පළවෙනි එක තමයි short term leases. ඒ කියන්නේ ඔයාගේ lease contract එක වසරක් හෝ ඊට වඩා අඩු කාලයකට නම් කම්පැනි එකට තීරණය කරන්න පුළුවන් මේක SLFRS 16 lease asset එකක් විදිහට recognize කරනවද නැද්ද කියන එක. උදාහරණයක් විදිහට ඔයාගේ ව්‍යාපාරයේ වසරක බදු පදනමක් යටතේ මෝටර රථයක් ලබාගෙන තිබෙනවා නම් මේ මෝටර රථය lease asset එකක් විදිහට recognize කරනවද නැද්ද කියන එක ව්‍යාපාරයට තීරණය කරන්න පුළුවන්. හැබැයි මේ ව්‍යාපාරයේ මේ මෝටර රථයට SLFRS 16 ඇඩප් කරන්න නැතුව ඉන්න තීරණය කරොත් මේ හා සමාන අනෙකුත් මෝටර රථ වලටත් SLFRS 16 ඇප්ලයි කරන්න මේ ව්‍යාපාරයට හැකියාවක් නැහැ. ඒක විශේෂයෙන් මතක තියාගත යුතු කරුණ. දෙවැනි exemption එක තමයි low value leases. ඒ කියන්නේ ඔයාගේ lease asset එක low value එකක් නම් ව්‍යාපාරයට තීරණය කරන්න පුළුවන් මේකට SLFRS 16 lease standard එක apply කරනවද නැද්ද කියන එක. හැබැයි මෙහිදී ඒ කැටගරි එකට අදාළ හැම asset එකක්ම low value asset එකක් කියලා අපිට exclude කරන්න බෑ. individually asset එකෙන් asset එකට අපි බලන්න ඕනේ මේක low value asset එකක්ද නැද්ද කියන එක. දැන් අපි බලමු LKS 17 apply කරපු කම්පැනි එකක් SLFRS 16 වලට මාරු වෙද්දි මොනවද available transitional options කියලා. පළවෙනි එක තමයි retrospective method එක. ඒ කියන්නේ පහුගිය වර්ෂවල මූල්‍ය ප්‍රකාශන රීස්ටේට් කරලා නැතිනම් වෙනස් කරලා lease impact එක adjust කරන එක. මේක ටිකක් කරදරකාරී ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි modified retrospective approach එක. මෙහිදී සිද්ධ වෙන්නේ අපේ පහුගිය වර්ෂවල මූල්‍ය ප්‍රකාශන වෙනස් කරන්නේ නැතුව මේ වර්ෂයේ ආරම්භක රඳවාගත් ලාභේ නැත්තම් opening retained earnings එකෙන් lease impact එක adjust කරන එක. එතකොට මේ පිළිබඳ වැඩි විස්තර ඕනේ නම් අපේ accounting කොපිය වෙබ්සයිට් එකේ තියෙන SLFRS 16 ආටිකල් එක මගින් ඔයගලන්ට ඒක ලබා ගන්න පුළුවන්. මෙච්චර වෙලා අපි කතා කරේ කොහොමද SLFRS 16 යටතේ ලෙසීගේ බුක්ස් වල accounts කරන්න කියලා. දැන් අපි බලමු කොහොමද SLFRS 16 යටතේ ලෙසෝ නැත්තම් කල්බදු හිමියාගේ පොත්වල ගිණුම් කරණය කරන්න කියලා. එතකොට මේක පරණ ස්ටෑන්ඩඩ් එකේ වගේම අපිට ලීස් කන්ට්‍රැක්ට් එක ෆයිනෑන්ස් ලීස් කන්ට්‍රැක්ට් එකක්ද ඔපරේටිං ලීස් කන්ට්‍රැක්ට් එකක්ද කියලා හඳුනගන්න වෙනවා. එතකොට මේක හඳුනා ගැනීම සඳහා උදාහරණ කීපයක් SLFRS 16 ස්ටෑන්ඩඩ් එකේ අපිට දීලා තියෙනවා. උදාහරණයක් විදිහට වත්කමේ ඕනර්ෂිප් එක ලීස් ටර්ම් එක අන්තිමට ට්‍රාන්ස්ෆර් වෙනවා නම් අන්න ඒ වගේ ලීස් වලට අපි කියනවා ෆයිනෑන්ස් ලීස් කියලා. තව උදාහරණයක් තමයි ඔයාගේ ලීස් කන්ට්‍රැක්ට් එකේ ලෙසිට ඔප්ෂන් එකක් දීලා තියෙනවා නම්
යම් කිසි දවසක ෆෙයා වැලියු එකට වඩා අඩු වගේකට ඒ වත්කම මිලදී ගන්න සහ ඒ ඔප්ෂන් එක එක්සසයිස් වෙන එක සර්ටන් නම් අන්න ඒ වගේ ලීසස් අපි ෆයිනෑන්ස් ලීස් විදිහට ක්ලැසිෆයි කරනවා. තව එකක් තමයි ඔයාගේ ලීස් ටර්ම් එක ඒ ඇසෙට් එකේ ඉකොනොමික් ලයිෆ් එකකින් මේජර් පාර්ට් එකක් කව වෙනවා නම් අන්න ඒ ලීසසුත් අපි ෆයිනෑන්ස් ලීස් කියලා ක්ලැසිෆයි කරනවා. තව එක උදාහරණයක් තමයි ඔයාගේ present value of the lease cash flows are almost equal to the fair value of the lease asset නම්. ඒ කියන්නේ ඔයාගේ අනාගතයේදී ගෙවන කල්බදු වාරිකයන්හි වර්තමාන අගය fair value එකට සමාන නම් අපි ඒ වගේ ඇසටුත් ෆයිනෑන්ස් ලීස් විදිහට ක්ලැසිෆයි කරනවා. තව උදාහරණයක් තමයි මේ ඇසෙට් එක ලෙසීට විතරක් පාවිච්චි කරන්න පුළුවන් ස්පෙෂලයිස් ලේච එකේ ඇසෙට් එකක් නම් අන්න ඒ වගේ ඇසටුත් අපි ෆයිනෑන්ස් ලීස් එකක් විදිහට ක්ලැසිෆයි කරනවා. එතකොට මෙන්න මේ වගේ කන්ඩිෂන්ස් භාවිතා කරලා අපිට ලීස් එක ෆයිනෑන්ස් ලීස් ඇරේන්ජ්මන්ට් එකක්ද ඔපරේටිං ලීස් ඇරේන්ජ්මන්ට් එකක්ද කියලා ඩිටර්මයින් කරන්න පුළුවන්. මෙහෙම ඩිටර්මයින් කරාම පස්සේ SLFRS 16 යටතේ ලෙසෝගේ සයිඩ් එකෙන් එකවුන්ට්ස් කරන විදිහ LKS 17න් වෙනස් වෙන්නේ සබ්ලීස් ඇරේන්ජ්මන්ට් එකක විතරයි. ඉතින් අපි ඊළඟ මාතෘකාවේදී කතා කරමු සබ්ලීස් එකක් කියන්නේ මොකක්ද කියලා. සබ්ලීස් එකක් කියන්නේ මොකක්ද කියලා මම ඔයගලන්ට උදාහරණයකින් පැහැදිලි කරන්නම්. දීලා තියෙන එක්සැම්පල් එකේ A Limited අවුරුදු 20ක කල්බදු පදනමක් යටතේ ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එකෙන් ලෑන්ඩ් එකක් අරගෙන තියෙනවා. එතකොට මේ කොන්ට්‍රැක්ට් එකේදී ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එක ලෙසෝ විදිහට කටයුතු කරනවා. A Limited ලෙසී විදිහට කටයුතු කරනවා. ඒ ලබාගත්තු ලෑන්ඩ් එකම අවුරුදු 5ක කල්බදු ගිවිසුමක් යටතේ B Limited වලට ලබා දීලා තියෙනවා. එතකොට මේ ගිවිසුමේදී ලෙසෝ විදිහට කටයුතු කරන්නේ A Limited, ලෙසී විදිහට කටයුතු කරන්නේ B Limited. ඕගොල්ලන්ට පේනවා ඇති එකම වත්කමක් සම්බන්ධයෙන් A Limited ලෙසී සහ ලෙසෝ කියන දෙආකාරයෙන්ම කටයුතු කරනවා කියලා. එතකොට මේ පළවෙනි ඇග්‍රීමන්ට් එකට අපි කියනවා හෙඩ් ලීස් එක කියලා. ඒ වගේමයි දෙවෙනි ඇග්‍රීමන්ට් එකට අපි කියනවා සබ් ලීස් එක කියලා. එතකොට මේ හෙඩ් ලීස් එකට අදාළව A Limited විසින් අපි කලින් කතා කරා වගේ ROU ඇසෙට් එකකුයි ලීස් ලයබිලිටි එකකුයි රෙකග්නයිස් කරගන්න ඕනේ. මේ සබ් ලීස් එකට එකවුන්ට්ස් කරන ආකාරය මේ සබ් ලීස් එක ෆයිනෑන්ස් ලීස් එකක්ද ඔපරේටිං ලීස් එකක්ද කියන එක මත වෙනස් වෙනවා. ඉතින් අපි උදාහරණ තුනකින් කතා කරමු කොහොමද සබ් ලීස් එකකට එකවුන්ට්ස් කරන්න කියලා. පළවෙනි උදාහරණයේදී A Limited විසින් ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එකෙන් අවුරුදු 20ක කල්බදු පදනමක් යටතේ වත්කමක් ලබා ගන්නවා. මේ ලබා ගනු ලබන වත්කමම අවුරුදු 5ක කල්බද්දක් යටතේ නැවත B Limited වලට ලබා දෙනවා. මෙහිදී අපි සැලකිල්ලට ගන්න ඕනේ සබ් ලීස් එක හෙඩ් ලීස් එකෙන් මේජර් පාර්ට් එකක්ද කියලා. අවුරුදු 20කට සාපේක්ෂව අවුරුදු 5 කියන්නේ මේජර් පාර්ට් එකක් වෙන්නේ නැති නිසා අපි මේ ලීස් එක ඔපරේටිං ලීස් එකක් විදිහට ක්ලැසිෆයි කරනවා. මෙහිදී සිදුවන එකම වෙනස්කම තමයි A Limited විසින් මේ වත්කම B Limited වලට රෙන්ට් අවුට් කරන්න පාවිච්චි කරන නිසා අපි ඉනිෂියලි රෙකග්නයිස් කරපු ROU ඇසෙට් එක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකත් එක්ක ක්ලැසිෆයි කරලා LKS 40 ඇප්ලයි කරනවා. අපි දෙවෙනි උදාහරණයට ගියොත් ඒකේ තියෙන එකම වෙනස්කම තමයි A Limited විසින් B Limited වලට ලීස් අවුට් කරන්නේ ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එකෙන් හම්බෙච්ච ඇසෙට් එකෙන් 50% පමණයි. එතකොට මේ අවස්ථාවේදී ඇසෙට් අපි ඉනිෂියලි රෙකග්නයිස් කරපු ROU ඇසෙට් එකෙන් 50% ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි යටතේ ක්ලැසිෆයි කරනවා. ඊටු 50% PP යටතේ ක්ලැසිෆයි කරලා LKS 16 ඇප්ලයි කරනවා. තුන්වෙනි උදාහරණයේදී අවුරුදු 20කට කල්බදු පදනම යටතේ ලබාගත්තු වත්කම A Limited විසින් අවුරුදු 18කට B Limitedට ලබා දෙනවා. එතකොට අවුරුදු 18 කියන්නේ අවුරුදු 20න් මේජර් පාර්ට් එකක්. හෙඩ් ලීස් එකෙන් මේජර් පාර්ට් එකක් තමයි සබ් ලීස් එක. ඒක නිසා අපි මේ සබ් ලීස් ඇරේන්ජ්මන්ට් එක ෆයිනෑන්ස් ලීස් එකක් විදිහට ක්ලැසිෆයි කරනවා. එතකොට මෙහිදී සිදුවෙන වෙනස්කම තමයි මේ ඉනිෂියලි රෙකග්නයිස් කරපු ROU ඇසෙට් එක තවත් අපේ ව්‍යාපාරයට අයිති වෙන්නේ නැහැ. ඒක ඉකොනොමික් බෙනිෆිට්ස් බුද්ධි විදින්නේ
P Limited. ඉතින් අපි ඉනිශියලි රෙකග්නයිස් කරපු ROU ඇසෙට් එක ඩීරෙකග්නයිස් කරලා net investment in finance lease ඇසෙට් එකක් රෙකග්නයිස් කරනවා. ඉතින් මම හිතනවා මේ උදාහරණ වලින් ඕගොල්ලන්ට සබ්ලීසර්ස් ගැන යම් අවබෝධයක් එන්න ඇති කියලා. ඕගොල්ලන්ට වැඩිදුර විස්තර අවශ්‍ය නම් මම මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන ස්ටෑන්ඩඩ් බුක් එකේ එක්සාම්පල් සහ basis of conclusion books එකේ එක්සාම්පල් ඔයගලන්ට රිෆර් කරන්න පුළුවන්. අන්තිම ටොපික් එක විදිහට අපි කතා කරන්න යන්නේ sale and lease back transaction එකකට කොහොමද accounts තියන්නේ කියලා. ව්‍යාපාරය විසින් භාවිතා කරගෙන ඉන්න වත්කමක් තුන්වෙනි පාර්ශවයකට විකුණලා නැවත බදු පදනම් මත ලබා ගන්නවා නම් අන්න ඒ වගේ transaction එකකට අපි කියනවා sale and lease back transaction එකක් කියලා. මේ ට්‍රේල්ස් ට්‍රන්සක්ෂන් එක SLFRS 15 රෙවනිව් ස්ටෑන්ඩඩ් එකට අනුව සේල් එකක් වෙනවද නැත්ත කියන එක මත මේ ට්‍රන්සක්ෂන් එකට ගිනුම් කරණය කරන ආකාරය වෙනස් වෙනවා. ඉනිශියල් සේල් එක SLFRS 15 වලට අනුව සේල් එකක් වෙනවනක් අපිට මේක ලීස් ඇරේජ්මන්ට් එකක් විදිහට සලකලා ගිනුම් කරණය කරන්න පුළුවන්. මේ SLFRS 15 වලට අනුව සේල් එකක් වෙන්න නැත්තං අපිට මේක සටහන් කරන්න වෙන්නේ අදාළ වත්කම සික්ව කල්ල ගත්තු ෆයිනන්ශල් ඇරේජ්මන්ට් එකක් විදිහට. එතකොට ඒ සදා අපි SLFRS 9 ෆයිනන්ශල් ඉන්ස්ට්‍රුමන්ට් ස්ටෑන්ඩඩ් එක ඇප්ලයි කරනවා. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ accounting කොප්පිය FB page එකටයි accounting කොප්පිය website එකටයි accounting කොප්පිය YouTube channel එකටයි join වෙන්න. සුබ දවසක්.